කියවමු හේබ්‍රෙව පොතේ 3 වෙනි පරිච්ඡේදයට හරවලා පද කීපයක් අද දවසේ අපි කියවන්න යනවා. හේබ්‍රෙව පොතේ 3 වෙනි පරිච්ඡේදයට හරවලා අපි කියවමු. අපි කියවමු 7 වෙනි පදයේ සිට 12 වෙනි පදය දක්වා. හේබ්‍රෙව 3:7 සිට 12. එබැවින් ශුද්ධාත්මයන්න් වහන්සේ කතා කොට අද නුඹලා උන් වහන්සේගේ හඬ අසන්නහු නම් කාන්තාරයේදී පරීක්ෂා කිරීමේ දවසේ උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගනිල්ලා. එහිදී නුඹලාගේ පියවරු මා සෝදිසි කර බැලීමෙන් පරීක්ෂා කොට 40 අවුරුද්දක් මාගේ ක්‍රියාවන් දුටුවෝය. එබැවින් මම ඒ පරම්පරාවට අප්‍රසන්න වී ඔහු නිතරම සිතින් මුලා වෙති. මාගේ මාර්ගයන්ද ඔහු දැන නොගත්තෝය. ඔහු මාගේ විශ්‍රාම ස්ථානට ඇතුල් නොවන්නෝයයි මාගේ උදහසින් දිවිලමි කියන ලෙස සහෝදරයනි ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙන් අහක්ව යන්නා වූ නොඇදිලිකාර නපුරු සිතක් නුඹලා අතරින් කිසිවෙකු තුල නොතිබෙන හැටියට බලා ගනිල්ලා. දැන් මේ ස්ථාන අපිට පේනවා හේබ්‍රෙව් කර්තෘවරයා. ඇයි මම හේබ්‍රෙව් කර්තෘවරයා කියලා කියන්නේ? අපි දන්නේ නැහැ හේබ්‍රෙව් පොත ලිව්වේ කවුද කියලා. ස්ථීරවම හේබ්‍රෙව් පොත ලියපු කර්තෘවරයාගේ නම අපි දන්නේ නැහැ. නමුත් අපි බොහෝ වෙලාවට යම් පිළිගැනීමක් තියෙනවා පාවුල්තුමා ලිව්වයි කියලා. සාමාන්‍යයෙන් අපි උගන්වද්දි කියන්නේ හේබ්‍රෙව් පොතේ කර්තෘව අපි දන්නේ නැහැයි කියලා. නමුත් යම් පිළිගැනීමක් තියෙනවා පාවුල්තුමා විය හැකියි කියලා. මගේ සිතුවිල්ලත් මගේ පිළිගන්න තියෙන වාතාවරණයත් පාවුල්තුමා ලිව්වා කියන අදහස තමයි මගේ පිළිගැනීමක් තිබෙන්නේ. දැන් මේ ස්ථානයේ කෙසේ වුණත් හේබ්‍රෙව් කර්තෘවරයා බොහෝසේ අවවාද අනුශාසනා කිතුණු සභාවට දීලා තිබෙනවා. මම විශ්වාස කරනවා ඔබ මේ කාලේ හේබ්‍රෙව් පොත කියවමින් සිටිනවායි කියලා. හේතුව අපි බයිබලයේ කියවන අවුරුද්දේ සැලැස්මේ ඊය ප්ලෑන් එකේ අපි මේ කාලේ කියවමින් ඉන්න හේබ්‍රෙව් පොත. කියවන අය අතවනන්න කැමතිද? රයිට්. හරි අත් කීපයක් අත් ගණනාවක් එස වෙනවා මම දැක්කා. අපි කියවමින් ඉන්න හේබ්‍රෙව් පොත. හේබ්‍රෙව් පොතේ කිතුණු සභාවට බොහෝසේ අවවාද අනුශාසනා තිබෙනවා. දැන් මේ ස්ථානයේ විශේෂ වූ අවවාදයක් නැත්නම් අනුශාසනාවක් හේබ්‍රෙව් කර්තෘවරයා අපිට දීලා තිබෙනවා. මේ ස්ථානයේ පැහැදිලි වචනයක් කියනවා නුඹලාගේ සිත් දැඩි කර නොගනිල්ලා. අද දවසේ අපි කතා කරන්නේ මේ සිත් දැඩි කර ගැනීම ගැන. අද දවසේ මා කතා කරන මාතෘකාව තමයි සිත් දැඩි කර නොගන්න. සිත් දැඩි කර නොගන්න. මොකද අවවාදයක් දෙනවා සිත් දැඩි කර නොගනිල්ලා. අපි සිත දැඩි කර ගන්නට එපා. හේබ්‍රෙව් ක්‍රිස්තියානිකාරයෝ පරණ කිතුණුවන් පරම්පරා කීපයකට අයිතිව ඉන්නා වූ කිතුණු කමේ පරම්පරා කීපයක් පසු කර ආවා වූ අය. අද දවසේත් අපි දකිනවා පරම්පරා කීපයක් කිතුණුකම පසු කරන වෙලාවේදී අද මිනිසයා දෙවියන් වහන්සේගෙන් ඈත් වී සිටිනවා. මේ මෑතක අපේ සභාවේ ඉතාලියේ ඉන්න කීප දෙනෙක් එක්ක මම කතා කරමින් සිටියා පවුලක් එක්ක. ඕන් කිව්ව දේ තමයි මම අපිට පෙරත් අහලා තිබෙන දේ ඉතාලියේ ඉන්න හැමෝම කියන දේ ඉතාලියේ ඉන්නා වූ කිතුණුවෝ පල්ලි යන්නේ නැහැ. ඕන් කිතුණුවන් හැබැයි නාමික කිතුණුවන්. ඕන් නාමික කිතුණුවන්. ඕන දෙවියන් වහන්සේ ගැන වැඩක් නැහැ. දෙවියන් වහන්සේ ගැන අගයක් නැහැ. ඒ පල්ලි දැක්කම අපිට ආස හිතෙනවා. දැකලා ඇතිනේ ටීවී එකේ පින්තූරු වලින් ඉතාලියේ තියෙන පල්ලි දැක්කම ඉතාලියේ ප්‍රංශයේ වගේ රටවල් වල තියෙන පල්ලි දැක්කම පුදුම හිතෙනවා. හිතා ගන්න බෑ. පුදුම ආසාවක් තියෙන්නේ. නමුත් ඒ මිනිස්සු පල්ලි යන්නේ අද ඒවා ඒගොල්ලන්ට නිකන් කෞතුක වටිනාකමක් තියෙන දේවල් විතරයි. විදේශිකයන් ඇවිල්ලා ඒවා නරඹලා ටිකට් එකක් අරගෙන පල්ලියේ බලලා යනවා. ඒකෙන් කීයක් හරි උපයනවා මිස
දෙවියන් වහන්සේව නමස්කාර කරන්න ඒ පල්ලි භාවිතා වෙලා නැහැ. භාවිතා වෙන්නේ නැහැ. හේතුව පරම්පරා ගාන අවුරුදු විශාල සංඛ්‍යාවක් ගත වුණා. කිතුණුකම නාමික වුණා. කිතුණුකමේ වටිනාකම අධ්‍යාත්මික බලය අද ඔවුන්ගෙන් අයින් වෙලා. මොකද අපි දකිනවා බයිබලයේම කතා කරන අවසාන කාලය ගැන තිමෝති පොත්වල එහෙම කියද්දි කියනවා ඒ නාමික නැත්නම් ක්‍රිස්තියානිකාරකමේ වේශයේ දරන ඒ ස්වභාවයේ දරනවා. නමුත් එහි බලය එපා කරපු අයවල්ව සිටිනවායි කියලා. කිතුණු කම තිබෙනවා. කිතුණු නමක් තිබෙනවා. නාමික කිතුණුවා. දෙවියන් වහන්සේගේ බලය එපා කළා උසෙනගක්. දෙවියන් වහන්සේගේ බලය ඕන් අත්දැකලා නැහැ. දෙවියන් වහන්සේගේ ආලේපය ඕන් අත්දැකලා නැහැ. අන්න ඒ නිසා ඕන් දෙවියන් වහන්සේව ඈත් කරලා දෙවියන් වහන්සේව එපා කරලා දෙවියන් වහන්සේගෙන් පිටස්තරව ජීවත් වෙන සමාජයක් වෙලා. අද කිතුණුව දිහා බැලුවම ඒකයි තියෙන ප්‍රශ්නේ. මුළු ලෝකෙම මේක තිබෙන ප්‍රශ්නයක්. දෙමෝපියෝ බලවන්ත කිතුණුව. දරුවෝ නැත්නම් දරුවන්ගේ දරුවෝ නමට කිතුණුවෝ ඔවුන් පල්ලිය පැත්ත පළාත වැස්සටවත් යන්නේ නැති අය. හරි කනගාටු. නැත්නම් නත්තල් ක්‍රිස්තියානිකාරෝ. එහෙම ක්‍රිස්තියානිකාරෝ කට්ටියකුත් ඉන්නවා. නත්තල් ක්‍රිස්තියානිකාරෝ. නත්තල් දවසට කොහේ හිටියත් පල්ලියේ ඉන්නවා. එදාට විතරයි ඒව දකින්න පුළුවන්. ආයි දකින්න පුළුවන් ඊළඟ නත්තලට. හරි කනගාටුයි. මේ හේබ්‍රව කිතුණුව පසුබට වෙමින් සිටියා. දෙවියන් වහන්සේගෙන් ඈත් වෙමින් සිටියා. ඔවුන් දෙවියන් වහන්සේ තුල සිත් දැඩිව සිටියා. ඔබ මේ හේබ්‍රව පොත කියවලා බලද්දී මේ කාලේ ඔබ කියවන නිසා ඔබට මේ දේවල් තේරුයයි බොහෝ හොඳින්. ඔවුන් සිත් දැඩිව සිටියා. දෙවියන් වහන්සේගේ වචනයෙන් සත්‍යතාවයෙන් ඈත්ව සිටියා. ඔවුන් සත්‍යතාවයට විවෘත නැතිව සිටියා. ඔවුන් සත්‍යතාවයේ පවතින ඕන ස්ථානයට වඩා පල්ලෙහා මට්ටමක සිටියා. හේබ්‍රව කතුවරයා උන්ට ආවාද කරනවා සිත් දැඩි කර නොගනිල්ලා. ඒක පරම්පරා කීපයක් යන්න උවමනා නැහැ. සමහර වෙලාවට අපි යේසුස් වහන්සේව පිළි අරගෙන යේසුස් වහන්සේව අදහන්න අරගෙන ඒ සත්‍යතාවයට ඇතුල් වෙලා අවුරුදු ගණනාවක් යනකොට මේ තත්ත්වෙ වෙන්නත් හැකියාව තිබෙනවා. සමහර අය ඉන්නවා අවුරුදු 5ක් 6ක් 10ක් ගිහිල්ලා දැන් ඒ අය නාමික මට්ටමේ ඉන්නවා. අද සභාවල ඉන්නවා අතෝසලා නමස්කාර කරන ලැජ්ජාය. අතෝසලා දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන්න ලැජ්ජායි. ගීතිකාවක් ඇද්දී අත්පුඩි ගහන්න ලැජ්ජායි. ගීතිකාවක් කියලා කට ඇරලා ප්‍රශංසා කරන්න කට ඇරලා නමස්කාර කරන්න හයියෙන් නමස්කාර කරන්න ලැජ්ජාය. අද වර්තමාන සභාවේ ඉන්නවා. අපේ සභාවෙත් ඇති. අපේ සභාවෙත් නැහැ නේද? ඊට ගොඩාක් හොඳ මට්ටමේ අපි ඉන්නේ කියලා අපි බොරු කියන්න උවමනක් නැහැ. අද සභාවල ඒ මට්ටමන මිනිස්සුපත් වෙලා අත්පුඩියක් ගහන්න නමස්කාර කරන්න කට ඇරලා ප්‍රශංසා කරන්න නැගිටලා බයිබලේ කියවන්න කිව්වොත් ඒකට ලැජ්ජයි. නමස්කාර කරන්න ලැජ්ජයි. ඒක ලැජ්ජාව නෙමෙයි සැබෑ අදහස. සැබෑ අතුලාන්තේ කාරණාව ලැජ්ජාව නෙමෙයි. ඇදහිල්ලෙන් දුර්වලව සිටීම. ඇදහිල්ලේ ප්‍රශ්නයක් ඒක. දෙවියන් වහන්සේ පිළිබඳ තිබෙන්නා වූ සිතුවිල්ලේ ආකල්පේ ප්‍රශ්නයක් ඒක. දැන් අපි කියනවා කතා කරන්න ලැජ්ජයි. හැබැයි සමාජයේ දෙයක් වුණාම හයියෙන් කෑ ගහනවා. හයියෙන් කතා කරනවා. හයියෙන් සින්දු කියනවා. ට්‍රිප් එකක් එහෙම ගියාම බලන්න ඕන බස් එකේ වීදුරු පැලෙන්න කෑ ගහනවා. හැබැයි පල්ලියේදී අපි ලැජ්ජයි නමස්කාර කරන්න. පල්ලියේදී අපි ලැජ්ජයි අත උස්සන්න. 6 පාරක් ගැහුවම හුරේ කියලා කෑ ගහන්න අතේ නේද? අතත් උඩට යනවා කටත් එස වෙනවා. උඩත් පයින්නවා. පල්ලියේදී ඒකක්වත් නැහැ. අධ්‍යාත්මික මට්ටමේ කාරණාවක් ඒක. දෙවියන් වහන්සේ ගැන තිබෙන ප්‍රේමේ කාරණාවක් ඒක. දෙවියන් වහන්සේට තියෙන ආදරේ බය භක්තියේ කාරණාවක් ඒක. ඒක ඇර ලැජ්ජාව නෙමෙයි. ලැජ්ජාව කියලා වෙන වචනයක් අපි පාවිච්චි කරාට සැබෑ අර්ථය වෙනස් එකක්. මොකද කිතුණුවන්ට මෙතන අවවාද කරන සිත් දැඩි කර ගන්න එපා. සිත් දැඩි කර ගැනීම සිත් දැඩි කර ගත්තම දෙවියන් වහන්සේගේ හඬ ඇසෙන්නේ නැහැ.
ඇයි අපි සිත් දැඩි කර ගැනීම වළකින්න ඕනේ? දෙවියන් වහන්සේගේ හඬ ඇසෙන්නේ නැති කිතුණුවන් නොවන පිණිස. අපි පොඩි කාරණා කීපයක් අපි බලමු මේ වෙලාවේ. මොකක්ද වෙන්නේ? සිත් දැඩිකම නිසා. තුන්වෙනි පරිච්ඡේද 10 වෙනි පදයේ කියනවා එබැවින් මම ඒ පරම්පරාවට අප්‍රසන්න වී. දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? සිත් දැඩි කර ගන්නා වූ මනුෂ්‍යයන් ගැන කියනවා මම ඔවුන් ගැන අප්‍රසන්න වෙනවා. එන යමෙක් සිත් දැඩි කර ගන්නවද ඒ පුද්ගලයා දෙවියන් වහන්සේට අප්‍රසන්න පුද්ගලයෙක් වෙනවා. දෙවියන් වහන්සේට අප්‍රසන්න පුද්ගලයෙක් වෙනවා. උන්වහන්සේට ඕනේ අපි උන්වහන්සේව ප්‍රසන්න කරන්නා වූ පුද්ගලයන් වෙන්න. හේබ්‍රු 11:6 කියන්නේ ඇදහිල්ලේ තමයි දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්නේ. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන අපි දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන සෙනගක් වෙන්න ඕනේ කියන එක. නමුත් යම් පුද්ගලයෙක් සිත දැඩි කර ගන්නවද දෙවියන් වහන්සේ කියන මම ඒ පුද්ගලයා ගැන අප්‍රසන්න වෙනවා. මම ඒ පුද්ගලයා ගැන අප්‍රසන්නයි. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්නව සිටින්න ඕනේ. මම දෙවියන් වහන්සේට ප්‍රසන්න පුද්ගලයෙක් වෙන්න ඕනේ. මම දෙවියන් වහන්සේව සතුටු කරන පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඒ සිත් දැඩිකමෙන් අපි ඉවත් වෙන්න ඕනේ. එහෙමනම් අපි මොලොක් ගුණයක් තිබෙන්නට ඕනේ. දෙවියන් වහන්සේ දෙසා සංවේදී හදවතක් තිබෙන්නට ඕනේ. දෙවියන් වහන්සේගේ හඬ අසන්නා වූ මට්ටමේ අපි සිටින්නට ඕනේ. සිත් දැඩි නැති මිනිසයා දෙවියන් වහන්සේට සංවේදී. සිත් දැඩි නැති මිනිසයා දෙවියන් වහන්සේගේ වචනයට බයිබලයට සංවේදී. අපි දැඩිකමෙන් එහාට යන්නට ඕනේ. සිත් දැඩිකමෙන් අපි නිදහස් වෙන්නට ඕනේ. ඒක බොහොම භයානක පරීක්ෂාවක්. ඒක යක්ෂයාගේ ක්‍රියාවක් කිතුණුන්ගේ ජීවිතවල ක්‍රියාත්මක වෙන්නට ඉඩකඩ තිබෙනවා. අපි සිත් දැඩිකමෙන් එහාට යන්න ඕනේ. අද සභාවේ තියෙන ප්‍රශ්න මේවා. අද සභාවේ අවවාදයක් දෙන්න බෑ. අද සභාවේ වරදක් පෙන්වලා දෙන්න බෑ. වරදක් පෙන්වලා දෙන රකමැති, අඩුපාඩුවක් පෙන්වලා දෙන රකමැති. සබ්දාසම් මට කෙනෙක් කියනවා එහෙම නෙමෙයි පාස්ටර්. සැරෙන් කියන්න. පස්සේ මං ඒකට උත්තරයක් දුන්නා. අනිත් කෙනාට සැරෙන් කියනවට අපි කැමතියි. හැබැයි අපිට සැරෙන් කිව්වොත් මොකද වෙන්නේ? අපිට සැරෙන් කිව්වොත් මොකද වෙන්නේ? සමහරට ඊළඟ ඉරිදා වෙන සභාවක. ඊළඟද වෙන සභාවක. ඊළඟ ඉරිදා පල්ලියේ නැහැ. නැත්නම් ඊළඟ ඉරිදා දෙවියන් වහන්සේව අතෑරලා. සැරෙන් කියන්න ඕනේ නැහැ. නමුත් බයිබලයේ අවවාද අනුශාසනා තරබටුව මේක බයිබලයේ දීලා තිබෙනව දෙයක්. අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සංවේදී මනුෂ්‍යයන් වෙන්න කල්පනා කරමු. සිත් දැඩි වෙන්න ඉඩ දෙන්න එපා. සිත් දැඩි වෙන්න ඉඩ දෙන්න එපා. සිත් දැඩි වුණාම දෙවියන් වහන්සේගේ හඬ ඇසෙන්නේ නැහැ. දෙවියන් වහන්සේට ක්‍රියා කරන්න ඉඩක් නැහැ. වාතාවරණයක් නැහැ. දෙවියන් වහන්සේ කියනවා මම මේ අයට අප්‍රසන්නයි. උන්වහන්සේ කියනවා මම මේ අයට අප්‍රසන්නයි. ඒ වගේම කියනවා උන් මුලාව යන අය. සිත් දැඩි අය කවුද? මුලාව යන අය. සිත් දැඩි වුණාම ඒ අය මුලාව යනවා. ඇයි සංවේදී නැහැ? සංවේදී නැති නිසා මොනවද කරන්න ඕනේ කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා මුලාව යනවායි කියලා මෙතනම කියනවා. 10 වෙනි පදේම කියනවා උන් මුලාව යන සෙනගක්. ඕන් නිතරම සිතින් මුලා වෙති. සිත් දැඩි අය මුලාව යනවා. මුලා වෙනවා. ඒ සිත් දැඩිකමේ එතන තිබෙන යම් විදියක ආත්මාර්ථකාමීකම සිත් දැඩි වෙද්දී ආත්මාර්ථකාමීකම ක්‍රියාත්මක වෙනවා. ඇයි මම එයා කියන දේ අහන්නේ? ඇයි මම තව කියන දේ අහන්නේ? ඇයි මම එහෙම කරන්න ඕනේ? මම කරන්නේ මට ඕන දේ. මම කරන්නේ මම කැමති දේ. මෙවැනි සිතුවිලි ක්‍රියාත්මක වෙන ආත්මාර්ථකාමීත්වයේ සිතුවිලි ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මම ඉස්මතු වෙන්න පටන් ගන්නවා. මම ඉස්මතු වෙන්න පටන් ගන්නවා. සිත් දැඩිකමේදී මුලාව යන්නා වූ සෙනග. හේබ්‍රුව සෙනග සිත් දැඩිව සිටියා. ඔවුන් දවසින් දවස දෙවියන් වහන්සේගෙන් ඈත් වෙමින් මුලාව යමින් සිටියේ ඒකයි.
ඔවුන් පසුබට වුණා වැටුණා මට්ටමට ගමන් කරමින් සිටියේ ඒකයි. කියන ඔවුන් මුලාව යන සෙනග. සිත් දැඩි අය මුලාව යනවා. නිතරම මුලා වෙනවා. ඇයි මඟ පෙන්වීමක් ලබා ගන්න ඔවුන්ට සංවේදී බවක් නැහැ. ඒ වගේම කියනවා ඔවුන් මාර්ගය දන්නේ නැති සෙනග. මාගේ මාර්ගයන් දෝ දැන් නොගත්තෝය. ඔවුන් මාර්ගය දන්නේ නැති සෙනග. මුලාව දැඩිව යන ඉන්න අය මුලාව යනවා වගේම දෙවියන් වහන්සේගේ මාර්ගය දන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ මාර්ගය දන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේගේ මාර්ගය අපි ගමන් කරද්දී යම් විදියකට අපි කුඩා දරුවන් වගේ වෙන්නට ඕනේ. අපි කුඩා දරුවෙකුට යම් දෙයක් කිව්වම ඒ දරුවා ඒක විශ්වාස කරනවා. ඒ දරුවා ඒක පිළිගන්නවා. ඒකයි යේසුස් වහන්සේ කියන්නේ උන් වහන්සේව අදහන්නා අය කුඩා දරුවන් මෙන් වෙන්නට ඕන, බිලිඳුන් මෙන් වෙන්නට ඕන. අපි වැඩිහිටියයි. අපි වයසින් වැඩිහිටියේ. නමුත් දෙවියන් වහන්සේ අදහද්දී සිතින් අපි කුඩා අය මෙන්. මොකද්ද කුඩා අයගේ ගතිගුණය? කීකරුකම. කීකරුකම. කියන දේ පිළිගන්නවා. අපි යම් වචනයක් කිව්වොත් ඒක ඒ ආකාරයෙන්ම පිළිගන්නවා. අපි යම් වචනයක් කිව්වොත් ඒක ඒ විදියටම විශ්වාස කරනවා. නේද? ඒ විදියට මේගොල්ලෝ ඒක විශ්වාස කරනවා. ඒ නිසා අපි මොනවද කරන්න ඕනේ? උන්වහන්සේගේ වචනේ පෙන්වන දේ ඒ විදිහට විශ්වාස කරනවා. හරි මාර්ගය. හරි මාර්ගය. දේ වචනේ තමයි අපිට නියම මාර්ග උපදේශකයා. මඟ පෙන්වන්න. ගීතාවල 119 105 මොකක්ද කියන්නේ? දෙවියන් වහන්සේගේ වචනේ අපගේ පාදයන්ට පහන, අපේ මාවතට එළියක්. පාදයන්ට පහනක්, මාවතට එළියක්. අපේ පාදයන්ට මඟ පෙන්වන්න. මාවතට එළියක් දෙන්නේ දේ වචනය. දේ වචනේ යමක් කියනවාද අපි විශ්වාස කරන එක ඔව්. දේ වචනේ යමක් නැහැ කියනවාද අපි විශ්වාස කරන එක නැහැ. දේ වචනේ ඔව් නම් ඔව්, දේ වචනේ නැත්තම් නැහැ. අපේ විශ්වාසය, අපේ පිළිගැනීම ඒකයි වෙන්නට ඕනේ. අපි දෙවියන් වහන්සේකට සංවේදී වෙන්නවා නම් සිත් දැඩිකමින් අයින් වෙලා අපි මාර්ගය දන්නවා. අපි මාර්ගය දන්නවා. බොහෝ අය මාර්ගය වරද්දා ගන්නේ සිත් දැඩිව සිටීමෙන්. සිත් දැඩිව සිටීමෙන් මාර්ගය වරද්දා ගන්න. මේ උදාහරණය කාන්තාර ගමනෙන් අරගෙන පෙන්වන්නේ. අපි ඊට පස්සේ ගැන කතා කරමු. ඊට පස්සේ අපි දකින්න දේ තමයි සිත් දැඩි අයට මොනවද වෙන්නේ? විශ්‍රාම ස්ථානෙට ඇතුල් වෙන්න බෑ. විශ්‍රාම ස්ථානෙට ඇතුල් වෙන්න බෑ. 11 වෙනි පදයේ කියනවා ඔහු මාගේ විශ්‍රාම ස්ථානට ඇතුල් නොවන්නෝයයි මාගේ උදහසින් දිව්ලෙමි. විශ්‍රාම ස්ථානට ඇතුල් වෙන්නේ නැහැ. මේ හේබ්‍රෙව 4 වෙනි පරිච්ඡේදයේ මාතෘකාව තිබුණ දෙවියන් වහන්සේගේ නිවාඩුව කියලා. එතන කතා කරන විශ්‍රාම ස්ථානය ගැන. ඒක විශාල ඉගැන්වීමක්. ලොකු ඉගැන්වීමක් 4 වෙනි පරිච්ඡේදයේ තිබෙනවා. දැන් මේ ස්ථානයේ කියනවා ඕන් විශ්‍රාම ස්ථානට ඇතුල් වෙන්නේ නැහැ. ඒ සිත් දැඩිව ඉන්නා වූ මිනිසයන්ට උන් වහන්සේගේ දෙවියන් වහන්සේගේ විශ්‍රාම ස්ථානට ඇතුල් වෙන්න බෑ. මේ විශ්‍රාම ස්ථානය කිව්වම කෙටියෙන් කතා කරනවා නම් දෙපැත්තක් තිබෙනවා. එක ඒ විශ්‍රාම ස්ථානය අපි පොළවේ ඉද්දී අත්දකින්නවා. අපි පොළවේ ඉද්දී අත්දකින්නවා. දැන් බොහෝ අය කල්පනා කරන්නේ මරණයෙන් පස්සේ ලබන විශ්‍රාම ස්ථානය. පළවෙනිව ඒක පොළවේ ඉද්දී අත්දැකීම, දෙක මරණයෙන් පස්සේ අත්දැකීම. සමහර අය හිතන්නේ ක්‍රිස්තියානි ජීවිතේ යම් අත්දැකීම් පොළවේ තිබෙනවා, නමුත් සමහර අත්දැකීම් තිබෙන ස්වර්ගයේදීමයි කියලා. දැන් මේ විශ්‍රාම ස්ථානය කියන එකෙන් පොළවේ අත්දැකීම ගැන කතා කරනවා නම් අපි යම් ස්ථානයකටපත් වෙනවා. අපිට යම් ස්ථානයකට එන්න පුළුවන් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ යම් ස්ථානයක් කියලා මම අදහස් කරන්නේ යම් වර්ධනය වුණු මට්ටමක්, දෙවියන් වහන්සේ එක්ක ලං වුණු මට්ටමක්, දෙවියන් වහන්සේත් එක්ක ආත්මික තලයේ උසස් වූ අත්දැකීමකට අපි ආවම දෙවියන් වහන්සේගේ ක්‍රියාවල් අපි ස්වර්ගීය අත්දැකීම් පොළොවේදී අත්දකින්න පටන් ගන්නවා. පොළොවේදී අත්දකින්න පටන් ගන්නවා. අපි හිතුව මේ වගේ දෙවියන් වහන්සේත් එක්ක බලවත් මට්ටමකට ඉහළ ස්ථානයකට ඉහළ තලයකට ආවව මිනිසයාට මේ පොළොවේදී
ඕනම කාරණාවක් තුල සමාදානෙන් සිටින්න පුළුවන්. ඕනම කාරණාවක් තුල සමාදානෙන් සිටින්න පුළුවන්. අපි දන්නවා අපිට සුනාමි අත්දැකීමක් තිබෙනවා. ඉස්සර අපි දන්නේ නැහැ සුනාමිය නේද? දැන් අපි සුනාමි කියන වචනේ දන්නවා. දැන් සුනාමි කියන වචනේ සිංහල වචනයක් වෙලා නේද? ජපන් වචනයක් වුණාට දැන් සුනාමි සිංහල වෙලා. දැන් සුනාමි අපි දන්නවා. සුනාමිය වෙලාවේ ත්‍රිකුණාමලේ වරායේ නැව් 6ක් තිබිලා තියෙනවා. මම දැක පත්‍රයේ කියනවා ඒක නැවක්වත් සෙලවුනේවත් නැහැ. ඒක නැවක්වත් සෙලවුනේ නැහැ. ඇයි? ඒ නැව්වල හිටපු අය, නැව්වල හිටපු සේවකයෝ මුහුදේ සුනාමියක් සිදු වෙනවා, සුනාමියක් සිද්ධ වෙච්ච බව දන්නේවත් නැහැ. ඇයි? ත්‍රිකුණාමලේ වරාය ඒ තරම් ගැඹුරු නැව් සෙලවුනේ නැහැ. එහෙනම් සුනාමිය ඇති වෙන කොහෙද? නොගැඹුරු මුහුදේ. සුනාමිය හටගත්තේ නොගැඹුරු මුහුදේ, ගැඹුරු මුහුදේ නෙමෙයි. අපි ගැඹුරු අත්දැකීමට ගියාම ත්‍රිකුණාමලේ වරායේ අත්දැකීම තමයි අත්දැකීම. අවට පරිසරය කැළඹෙනවා. නමුත් අපි කැළඹෙන්න යන්නේ නැහැ. හලෙලූයා. ඒක ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක අපි විසින් පැමිණිය යුතු ස්ථානයක්. ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක අපි පැමිණිය යුතු ස්ථානයක්. අපි අත්පත් කරගත යුතු ස්ථානයක්. මොකද වාතාවරණය වෙනස් වෙනවා. වාතාවරණය මත කැළඹෙන්න අපිට අයිතියක් නැහැ. අපි වාතාවරණයත් මත කැළඹෙන්නේ නොගැඹුරු මුහුදේ අත්දැකීමේ තිබෙනා අය. රැලි ගහනවා. මුහුදේ රැලි ගහන්නේ නොගැඹුරු මුහුදේ විතරයි. දැන් අපි මුහුදට ගියාම රැලි පා ගන්න කැමතිද? කී දෙනෙක් රැල්ල පා ගන්න කැමතිද? ඈ? මීගම හිටපු නිසාද මන් දන්නේ නේද? ලොකු අගයක් නැහැ මුහුදේ. දැන් නම් ටිකක් අගේ වගේ ටිකක් කල්නේ මීගමෙන් ඇවිල්ලා ඒ නිසා. නැත්නම් මීගමේ ඉන්න කාලේ අපි කවදාත් මුහුද බලන්න යන්නේ නැහැ. කවදාවත් මුහුදු රැල්ල පා ගන්න යන්නේ නැහැ. ඒක අගයක් තිබ්බේ නැහැ. දැන් නම් ටිකක් හොඳයි නේ. ඈ? රැල්ල ගහන්නේ නොගැඹුරු මුහුදේ. ටික දුරක් ගියාට පස්සේ මුහුදේ රැලි ගහන්නේ නැහැ. මුහුදේ රැලි ගහන්නේ නැහැ. ගැඹුරු මුහුදේ රැල්ල නැහැ. නොගැඹුරු මුහුදේ රැල්ල. ඒක තමයි වර්ධනය නොවුණු කිතුණු අත්දැකීම. වර්ධනය නොවුණු කිතුණු අත්දැකීම රැලි ගහන ජීවිතයක්. හැමදාම රැලි ගහන ජීවිතයක් නම් ඒකෙන් පේන්නේ මොකක්ද? වර්ධනය වෙලා නැහැ. අපි වර්ධනය වෙලා තිබෙනවා නම් සුළඟට හැකියාවක් නැහැ අපේ ජීවිතවල රැලි හදන්න. මුහුද රැල්ල එන්නේ සුළඟින්. හුළඟ නිසා තමයි රැලි ගහන්නේ. නැතු වෙන එකක් නෙමෙයි. විශාලත්වය නිසා හුළඟ හමාද්දි තමයි රැලි ගහන්නේ. හුළඟටයි රැලි ගහන්නේ. අවට පරිසරයට, අවට කාරණාවලට, බාහිරින් එන සුළං වලට ඉඩ ලැබෙන්නේ නැහැ. අපේ ජීවිතේ රැලි ගහන්න අපි වර්ධනය වෙච්ච කිතුණුවෙක් නා. ජීවිතේ නිතර රැලි ගහන එකෙන් එන්නේ පේන්නේ මොකක්ද? ජීවිතයේ වර්ධනයේ තිබෙනව මට්ටම. ඒකටත් රැලි ගහනවා, මේකටත් රැලි ගහනවා, අර හුළඟටත්, මේ හුළඟටත්, අරකටත්, මේකටත් හැම දෙයකටම රැලි ගහනවා. හැම දෙයකටම රැලි ගහනවා. නේ? පාස්ටර් කෝල් එකක් දුන්නේ නැත්තම් ඒකටත් රැල්ලක් ගහනවා. පාස්ටර් මාසේ දෙක තුනකින් ආවේ නැත්තම් ඒකටත් රැල්ලක් ගහනවා. සේවය කරන කෙනෙක් ආවේ නැහැ ටික කාලෙකින් එතකොටත් රැල්ලක් ගහනවා. ඔළුව කැක්කුමක් ආවා ඒකටත් රැල්ලක් ගහනවා. බඩේ කැක්කුමක් ආවා ඒකටත් රැල්ලක් ගහනවා. නේද? පාර යනකොට කකුල හැප්පුණා ගලක නියපොත්ත කැවුණා ලේ ටිකක් ආවා ඒකටත් රැල්ලක් ගහනවා. විවිධ අත්දැකීම් වලදී රැලි ගහන්න පටන් ගන්නවා. වාතාවරණ මත වෙනස් වෙනවා. ඇයි? ජීවිතේ නොගැඹුරු භාවය. ජීවිතේ නොගැඹුරු භාවය. හැම එකටම මත තියාගමු. සුනාමිය ආවම ත්‍රිකුණාමලේ වරාය සෙලුනේ නැහැ. අපි ගැඹුරු අත්දැකීමට එන්න ඕනේ. අපි දෙවියන් වහන්සේත් එක්ක ගැඹුරේ අත්දැකීමට එන්න ඕනේ.
සිත් දැඩිකමේදී මේ ගැඹුරු අත්දැකීමට එන්න හැකියාවක් නැහැ. නමුත් දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්නා වූ අය, ආත්මයන් වහන්සේත් එක්ක ජීවත් වෙන්නා වූ අය, දේ වචනයත් එක්ක ජීවත් වෙන්නා වූ අය, ඔවුන් දවසින් දවස ගැඹුරේ අත්දැකීමට ගමන් කරනවා. ගැඹුරේ අත්දැකීම අපිව සෙල නොවන අත්දැකීම් වලට, වර්ධනය වූ අත්දැකීම් වලට, මේ පොළොවේදීම විශ්‍රාම ස්ථානයේ අත්දැකීම් වලට අපිව අරගෙන එනවා. විශ්‍රාම ස්ථානයේ අත්දැකීම් වලට අපිව අරගෙන එනවා. කිතුණු ආගමේ තමයි ඒ හොඳම අවස්ථාව තිබෙන්නේ. මොකද අපි ආත්මයෙන් වහන්සේගෙන් පූර්ණ වෙච්ච අය. අපි ශුද්ධාත්ම වහන්සේගේ බලෙන් පිරුණා වූ අය, ආලේපෙන් පිරුණා වූ අය. ශුද්ධාත්ම වහන්සේ අපිත් එක්ක ඉන්නවා. අපි උන්වහන්සේත් එක්ක ජීවත් වෙන්නා වූ අය. උන්වහන්සේ මත වර්ධනය වෙද්දී, උන්වහන්සේත් එක්ක ගැඹුරට අපි ගමන් කරද්දී සෙල නොවන අත්දැකීම් වලට, රැලි නොගසන අත්දැකීම් වලට, නොකැළඹෙන අත්දැකීම් වලට අපි පැමිණෙනවා. ඒක අපි ලබා ගන්න නම් උන්වහන්සේත් එක්ක ගැඹුරට ගමන් කරන්නට ඕනේ. ගැඹුරේ අත්දැකීම් වලට ගමන් කරන්නට ඕනේ. ඒ පොළොවේ අපි අත්දකින විශ්‍රාමස්ථානය. මෙතන කියනවා ඕන් විශ්‍රාමස්ථානෙට යන්නේ නැහැ. ඕන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට යන්නේ නැති එක ගැන තමයි එතන කතා කරන්නේ. දෙවනි විශ්‍රාමස්ථානේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය. මරුණම ඒකයි සමාදානයේ සැතපේවා කියලා නේද? RIP කියලා බෝඩ් එකක් ගහන්නේ. මරුණම RIP කිව්වට වැඩක් නැහැ. සමාදානයේ සැතපේවා කියලා කිව්වට වැඩක් නැහැ. සමාදානයේ සැතපෙන්න වාතාවරණ හදා ගන්න ඕන ජීවත් වෙන කාලේ. නැත්නම් බැනර් ගැහුවාට සමාදානයේ සැතපෙන්න යන්නේ නැහැ. හරි? RIP සමාදානයේ සැතපේවා ඕ මොනවා නේ කිව්වත් ඒක වෙන්න යන්නේ නැහැ. පොළොවේදී ඒ වාතාවරණ හදාගත්තේ නැත්තම්. මේ ගේන්නේ කාන්තාරයේ අත්දැකීම. මේ හේබ්‍රෙව් සෙනගට මේ කතෘවරයා විස්තර කරමින් සිටින්නේ. අර එතන හයිලයිට් කරලා පෙන්වන්නේ. උඩට අරගෙන පෙන්වන්නේ. එදා දවසේදී වගේ, කාන්තාරයේ දවසේදී වගේ දෙවියන් වහන්සේගේ හඬ අසන කල සිත් දැඩි කරගන්න එපා. කාන්තාරයේ සෙනග අවුරුදු 40ක් ගමන් කරා. ඕන් දෙවියන් වහන්සේ තුල මොනවාද කරේ? සිත් දැඩි කරගත්තා. මේ හාස්කම් දකින්න, මේ පුදුම ක්‍රියා දකින්න, මේ මවිත දේවල් දකින්න, පුදුමාකාර අත්දැකීම් යන සෙනගක්. නමුත් ඔවුන් සිත් දැඩිව සිටියව සෙනගක්. ඒකයි කනගාටුදායක දේ. මේ දෙවියන් වහන්සේ ක්‍රියා මැද්දේ, දෙවියන් වහන්සේ ප්‍රකාශ වීම මැද්දේ, හාස්කම් මැද්දේ, පුදුම ලකුණු හාස්කම් සමග යන ගමනකදී හඬ අසනවා, ක්‍රියා දකිනවා, පෙනි අසාසා, ක්‍රියා දැක පෙනි අසාසා ඔවුන් සිත් දැඩිව සිටියව සෙනගක්. ඔවුන් සිත් දැඩිව සිටියව සෙනගක්. ඒ නිසා හේබ්‍රෙව් කතෘවරයා කියනවා කාන්තාරේ පාඩම අරගන්න. මේ අවවාද හේබ්‍රෙව් පොතේ සිත් දැඩි කර නොගනිල්ලා කියන අවවාදය අවස්ථා ගණනාවකම ඔබට හම්බ වෙයි කියවද්දී. අවස්ථා ගණනාවකම ඔබට හම්බ වෙයි. මොකද ඔහු දැඩිව ඒ අවවාද දෙනවා. සිත් දැඩි කර නොගනිල්ලා කියන අවවාදය. ඔහු ඒක දැඩිව නැවත ප්‍රකාශ කරනවා. සිත් දැඩි කර නොගනිල්ලා. කාන්තාරයේ අත්දැකීමක් තිබෙනවා. සිත් දැඩි කර ගැනීමේ. කාන්තාරයේ අත්දැකීමක් තිබෙනවා. මොනවාද ඔවුන් කරේ? ඔවුන් කාන්තාරේ වැටුණා. ඔවුන් කාන්තාරේ මැරුණා. මිසරෙන් පිටත් වුණු සෙනගකින් පොරොන්දු දේශයට ඇතුළුනේ දෙන්නයි. මිසරෙන් පිටත් වුණු සෙනගගෙන් පොරොන්දු දේශයට ඇතුළුනේ දෙන්නයි. කවුද දෙන්න? යොෂුවා කාලෙබ්. අනිත් ඔක්කොම කාන්තාරෙදි මැරුණා. මෝසෙස් පවා කාන්තාරෙදි මැරුණා. නායකයා. ඔහු පිස්ගා කන්දේදී පොරොන්දු දේශේ කානාන් දේශේ දැකලා මැරුණා. ඒ පිටත් වෙච්ච අයගෙන් කියන අවුරුදු 20ට වඩා වැඩි හැම කෙනෙක්ම මැරුණා. 20ට අඩු බැලුවේ ළමයි හැටියට. ළමයි ඇර සියලු වැඩිහිටියන් කාන්තාරේ මැරුණා. සියලු වැඩිහිටියන් නොමැරි පොරොන්දු දේශයට ඇතුළුනේ
කාලේ යොෂුවා දෙන්න විතරයි. මෝසෙස් පවා මැරුණා. ඇයි? සිද්දැඩිකම. සිද්දැඩිකම. ඊට පස්සේ ඉපදුනා වූ සෙනගක් තමයි මිසරේ අත්දැකීම් නොලැබුවා වූ, මිසරේ වහල්කමේ නොසිටියා වූ, මිසරේ දුක් නොවින්දා වූ, මිසරේ කසපහර නොවින්දා වූ, මිසරේ පිපිඤ්ඤා ලූණු ගැන කතා කර ඒව නොකෑවා වූ, ඒ අත්දැකීම් දන්නේ නැති අලුතෙන් කාන්තාරේ ඉපදුනා වූ පිරිසක් තමයි කොරුන් දේශයට ඇතුල් වෙන්නේ. අවුරුදු 20ට වඩා වැඩි හැම කෙනෙක්ම කාන්තාරේදී මැරුණා. මම දවසක් කල්පනා කරා මේ තරුණ අයට තිබුණු විශේෂ කාරණාවක්, කාර්යයක්, වැඩක් තමයි කාන්තාරේ මොකක්ද? මේ ගමනේදී මොකක්ද වුණ තිච්ච ලොකුම කාර්යය? මිනිවල්ලන එක. මිනිවල්ලන එක. ලක්ෂ 20ක් මිසරෙන් පිටත් වෙනවා. ඒ අය අතරින් 20ට වැඩි ඔක්කොම කාන්තාරේ මැරෙනවා. එහෙනම් දවසට කී දෙනෙක් වල්ලනවද? නේ? තරුණ අයට තිබුච්ච ලොකුම ජොබ් එක වල් හාර වල්ලන්න. සිද්දැඩිකමේ විපාකය. සිද්දැඩිකමේ විපාකය. කියන කාන්තාරේ පෙන්නනවා. සිද්දැඩි කරගන්න එපා. දෙවියන් වහන්සේ අප මැද හාස්කම් කරන්නේ නැද්ද? දෙවියන් වහන්සේ අපේ ජීවිතවල පුදුම දේවල් කරලා නැද්ද? දැන් අපි කියනවා, දැන් මමත් කියලා තියෙනවා, අපි කියනවා මෙච්චර හාස්කම් වෙලා මෙහෙම කරානේ කියලා. අපිට හාස්කම් වෙලා නැද්ද? අපිට බරපතල හාස්කම් වෙලා නැද්ද? ඒතර අපි හරියටම කී කරුයිද? අපි හරියටම කී කරුයිද? එදා අපි හිටියනම් අපි කරන්නේ තෝකම තමයි. මං දවසක් කල්පනා කරා මං හිටියනම් ඊට වඩා වෙනසක් වෙයිද කියලා. නෑ ඒකම තමයි. දැන් අපි මහ ලොකු අය වගේ බනිනවා. අපි හිටියනම් අපි කරන්නේ ඕකම තමයි. නැද්ද ශාමි? ඈ 20ට අඩු නිසා බේරලා යනවා. නැත්තම් ඉවර තමයි පුතෝ. ඒක තමයි. වෙනසක් නෑ. අපි කියනවා ඒ අය එහෙමයි. අපි හිටියනම් එහෙම නෑ. අපි හිටියනම් අපිත් ඒකම තමයි කරන්නේ. මොකද අපි දැන් කරන ඒවා බැලුවම. නේද? ඊට වඩා වෙනස් දෙයක් දැන් කරන්නේ නැහැ. වෙනස තියෙන කාන්තාරේ යන්නේ නැති එක විතරයි. ඒ මිනිස්සු වගේම තමයි අපි. ඒ මිනිස්සු වගේම තමයි අද සභාවත්. ඒ මිනිස්සු වගේම තමයි මේ අපි හැමෝම මේ කෑගල්ලේ අපි ඔක්කොම අපිට අවවාද කරනවා. ඒ පාඩම අරගන්න. සිත් දැඩි කරගන්න එපයි කියලා අපිට මේ ස්ථානයේ අවවාද කරනවා. එතකොට අපි බැලුවොත් කාන්තාරේදී මොනවාද සිද්ධ වුනේ? ඔවුන් ඔක්කොම විනාශ වුණා. ඔවුන් ඔක්කොම විනාශ වුණා. එහෙනම් කාන්තාරයේ අත්දැකීමෙන් අපි නිදහස් වෙන්න ඕනේ. විනාශ වීමේ අත්දැකීමෙන් අපි නිදහස් වෙන්න ඕනේ. සිත් දැඩිකම අපිව විනාශ කරනවා. කාන්තාරයේ දෝණු විනාශ කර සිත් දැඩිකමයි. එහෙනම් සිත් දැඩිකම අපිව විනාශ කරනවා. සිත් දැඩිකම කිතුණු ජීවිතය විනාශ කරනවා. සිත් දැඩිකම ආත්මික ජීවිතය විනාශ කරනවා. සිත් දැඩිකම දේව දරුකම විනාශ කරනවා. සිත් දැඩිකමෙන් එළියට එන්න උවමනා කරන්නේ අන්න ඒකයි. සිත් දැඩි නොවීමට වග බලා ගන්න ඕනේ ඒකයි. ඔබ කියයි පාෂ සිත් දැඩිකම ගැන කතා කරමුද අපි දැඩි අය නෙමෙයි කියලා. නෑ ඔබ දැඩි කියලා නෙමෙයි මම මේ කතා කරන්නේ. නේද? දැඩි අය වෙනස් වෙන්නයි. දැඩි නොවන අය දැඩි නොවේ සිටින්නයි. දෙකටම තමයි. මොනවද වෙන්නේ? සිත් දැඩිකම නිසා ඕන් එක තැන කැරකුණා. මේ නික්මයාම ගමන ඇත්තටම දින 40ක ගමනක්. දින 40ක ගමනක්. අවුරුදු 40ක් ගියාට දින 40ක ගමනක්. දින 40ක ගමනක්. දෙවියන් වහන්සේ කිව්වා නුඹලාට දඬුවමක් ලෙස එක දවසට එක අවුරුද්ද ගානේ දවස් 40 ගමන නුඹලා අවුරුදු 40ක් ගමන් කරන්න ඕනේ. දවස් 40න් මිසරේ ඉඳලා පොරොන්දු දේශයට යන්න තිබිච්ච ගමන තමයි අවුරුදු 40ක් වුන් ගමන් කරේ. මොනතරම් අපරාධයක්. මොනතරම් අපරාධයක්. දවස් 40 අවුරුදු 40ක් බවට පරිවර්තනය කරගත්තා. මහා අපරාධයක්.
දවස් 40. එන සිත් දැඩිකම් මොනවද කරන්නේ? අපිව එක තැන කැරකෙන්න සලස්වනවා. සමහර අය ඉන්නවා. සභාවල මම දැකලා තියෙනවා. මට ඕන තරම් පෙන්වන්න අය ඉන්නවා. බොහෝ තැන්වල මම දැකලා තිබෙනවා. එක තැන කැරකි ඉන්නවා. ජීවිතේ එක තැන කැරකෙනවා. ජීවිතේ එක තැන කැරකෙනවා. අපිට අද පේන්නේ නැහැ. අර ඉස්සර කතාවක් තිබුණා සෙක්කුවේ බැඳ ගොනා වගේ කියලා. කී දෙනෙක් දැකලා තියෙනවද සෙක්කුවේ බැඳපු ගොනාව? ඈ? 1.2යි තමයි එස වෙන්නේ. සෙක්කුවේ බැඳපු ගොන්නු අපි දකින්නේ නැහැ. සෙක්කුවේ අර ගල් ලොකු බාජින් තියෙන ඕක පොල් තෙල් හිඳින්න දාලා ලොකු කොටයක් දාලා ගොනා කැරකෙනවා. මුළු දවසේම ඇවිදිනවා මුළු දවසේම ඇවිදිනවා මුළු දවසේම ඇවිදිනවා මුළු දවසේම ඇවිදිනවා මුළු දවසේම ඇවිදිනවා. කොච්චර ඇවිද්දාත් මේ රවුමෙන් එහාට මේ ගොනා ගිහිල්ලා නැහැ. මේ රවුමෙන් එහාට ගොනා ගිහිල්ලා නැහැ. ඒකයි කතාවට කියන්නේ සෙක්කුවේ බැඳ ගොනා වගේ. ඇවිදිනවා හැබැයි ඉස්සරහක් නැහැ. එකම තැන ඉස්සරහක් නැහැ. ඇවිදලා මහන්සි වෙලා නොකරපු දෙයක්වත් නැහැ. මොනවද නොකරේ? හැමදේම. නමුත් ඉස්සරහට ගිහිල්ලා නැහැ. ආත්ම ජීවිතේ එක තැන. ලෞකික ජීවිතේ එක තැන. සියලු ආකාර ජීවිතේ හැම කාරණාවකම එක තැන. ඉදිරියට යාමක් නැහැ. ඕන් කාන්තාරේ සිටියම අරගෙන බලන්න බයිබලෙ පිටිපස්සේ තියෙනවා කාන්තාර ගමන. නික්මයාම ගමන කියලා සිටියමක් තියෙනවා. අරගෙන බලන්න. මෙහෙම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා ඔහොම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා සමාතන් එතන ගිහිල්ලා ආයි එතනින්ම ගිහිල්ලා රවුමක් ගිහිල්ලා ආයි එතනින්ම ගිහිල්ලා මෙහෙම යන්න පුළුවන් ගමන මෙහෙම ආරම මෙහෙම ඔය ආගියතේ ගිහිල්ලා ඒ අවුරුදු 40ක් කැරකෙන්න සිද්ධ වුණා. සිත් දැඩි කරගත්තාම එක තැන ඉදිරියට යන්නේ නැහැ. මම දන්න එක මිනිස්සෙක් හිටියා. ඒ මිනිස්සු හැමදාම එක තැන. මොකක් හරි දෙයක් හැමදාම කරගන්නවා. මොකක් හරි කරන්නේ කපටි වැඩක්මයි. මොකක් හරි කරන්නේ කපටි වැඩක්. මේ කතා කරොත් මොකක් හරි කපටි වැඩක්. මොකක් හරි කපටි වැඩක්. අඩුම ගානේ මේ කතා කරලා ලස්සන පෑනක් දැක්කොත් මොකක් හරි කියලා අඩු ගන්න මේ පෑන හරි අරගෙන යනවා. කපටි වැඩමයි කරන්නේ. හැමදාම එක තැන. මොකක් හරි කරදරයක්. මොකක් හරි විපතක්. ඒක මොකක් හරි ලෙඩක්. නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක්. මොකක් හරි වියදම් වෙන්න කාරණාවක්. මොකක් හරි දෙයක්. ඉදිරියට යාමක් නැහැ. ඉදිරියට යාමක් නැහැ. දැඩිකම කියලා මේකෙන් අදහස් කරන අර රළු කෝප වෙලා ඒ දැඩිකම නෙමෙයි මෙතන කතා කරන්නේ. ඒ දැඩිකම නෙමෙයි. සමහර එහෙම දැඩි අය ඉන්න හොඳ මිනිස්සු. එහෙම දැඩි අය ඉන්න හොඳ මිනිස්සු. මං කියන්නේ ඒ අය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ආත්මික සිත් දැඩිකම. ආත්මික සිත් දැඩිකම. එළියෙන් යේසු වේටයි praise the lord hallelujah කියලා ඉන්න පුළුවන්. ආත්මයෙන් දැඩිව සිටින්න පුළුවන්. ඒ අය ගැන මේ බයිබලේ කතා කරන්නේ. එළියෙන් දැඩි අය නෙමෙයි. ඕන එක තැන. එක තැන කැරකෙනවා. ආත්මික ජීවිතයේ ආත්මික සිත් දැඩිකමක් තියෙද්දි ඉදිරියට යාමක් නැහැ. වර්ධනයක් නැහැ. සඵලත්වයක් නැහැ. ජයග්‍රහණයක් නැහැ. අපි සමහර තැන්වල අපේ ජීවිත සෝදිසි කරලා බලන්න ඕන. ඇයි අපිට සඵලත්වයක් නැත්තේ? ඇයි අපිට ජයග්‍රහණයක් නැත්තේ? ඇයි අපිට ඉදිරියක් නැත්තේ? මොන දේ කරත් ඇයි තාම සමහර දේවල් හරියන්නේ නැත්තේ? මොකද කිතුණුවන්ට ඒක වෙන්න බෑ. කිතුණුවන්ට ඒක වෙන්න බෑ. අපි සමහර අය ගැලිම ලැබිය ඇයි? ජීවිතේ දේවල් කරා මුකුත් හරි ගියේ නැහැ. මොන දේ කරත් සඵලත්වයක් නැහැ, ජයක් නැහැ. අන්තිමට යේසුස් වහන්සේ හොයාගත්තා. ඒ වාතාවරණ වෙනස් වුණා. උන්වහන්සේ ආශිර්වාද කරා. ඉදිරියට යන්න පටන් ගත්තා. මොකද දේව දරුවන් ඉදිරියට යන අය, සඵල වෙන අය, එක තැන ඉන්න පුළුවන් අය නෙමෙයි. ඒ යක්ෂ බලවේග අපල අරක මේක ගුරුකම් හූනියම් බන්ධන ඒ නොයෙක් දේවල් නිසා ඉදිරියට ගියේ නැති අය ඒවයි නිදහස් වෙලා දැන් ඉදිරියට යන්නේ නැත්නම් දැන් අපි සෝදිසි කරන්න වෙනවා. දැන් ඉඳගෙන දෙවියන් වහන්සේගේ අභිමුඛය සෝදිසි කරලා බලන්න වෙනවා. මොකක් හරි දැඩිකමක් තිබෙනවද? ඇයි මම එක තැන ඉන්නේ? ඇයි ඉදිරියක් නැත්තේ? ඇයි ජයක් නැත්තේ? ඇයි සඵලත්වයක් නැත්තේ? අරයා බලන්නකෝ. එයා දවස් ආශිර්වාද ලබන සඵල වෙනවා, ඉදිරියට යනවා, මෙහෙම වෙනවා, අරම වෙනවා. ඇයි මට නැත්තේ? ආත්මික දැඩිකම. ආත්මික ජීවිතේ වංචාකාරී ස්වභාවය.
ආත්මික ජීවිතේ නේද අකීකරුකම් ආත්මික ජීවිතේ ක්‍රියා මේ ඔක්කොම තමයි සිත් දැඩිකම කියලා මෙතන හේබ්‍රුව කතුරේ අපිට කතා කරන්නේ. ආත්මික දැඩිකම මේ. බාහිර දැඩිකම නෙමෙයි අර වස රළු කියන එක නෙමෙයි. ආත්මික අතුලාන්ත ජීවිතේ ඒ රළුකම ඒ දැඩිකම එක තැන ගෙනියනවා. එක තැන ගෙනියනවා. එක තැන ගෙනියනවා. අපිට සිද්ධ වෙනවා දෙවියන් වහන්සේ අමුකේ සෝදිස් කරලා බලන්න. එම්නම් අද දවසේ මෙතන 12 වෙනි පදේ කියනවා. සහෝදරයනි ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙන් අහක්ව යන්නා වූ නොඇදිලිකාර නපුරු සිතක් නුඹලා අතරින් කිසිවෙකු තුල නොතිබෙන හැටියට බලා ගනිල්ලා. ඉල්ලීමක් කරනවා. සහෝදරයනි ප්‍රේමෙන් කතා කරන සහෝදරයනි මොනවද කරන්න කියන්නේ? ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙන් අහක්ව යන්නා වූ නොහැදිලිකාර නපුරු සිතක්. එහෙනම් දෙවියන් වහන්සේගෙන් ඈත්ව යන්නේ කවුද? නපුරු මිනිස්සෙක්. නපුරු මිනිස්සෙක්. බොහොම hina වෙලා, බොහොම මුරුදුයි. නමුත් දෙවියන් වහන්සේගෙන් ඈත් වෙනවා නම් සිත ඇතුලේ මොකද තිබෙන්නේ? නපුරුකම. මන් නෙමෙයි කියන්නේ. බයිබලේ. බලන්න. හැමෝගෙම අතේ බයිබලේ තියෙනනේ. 12 වෙනි පදේ මොකද්ද කියන්නේ? දෙවියන් වහන්සේ කෙරෙන් අහක්ව යන්නා වූ නොහැදිලිකාර නපුරු සිතක්. එන දෙවියන් වහන්සේව දාලා යනවා නම් කවුරු හරි ඒ නොහැදිලිකාර නපුරු සිතක් තියෙන්න ඕන ඒ මිනිස්සයාට. දැඩි කෙනෙක්. දෙවියන් වහන්සේ දාලා යන්නේ දැඩි කෙනෙක්. නපුරු සිතක් තියෙන කෙනෙක්. සමහර අය කියනවා අනේ මං නපුරු නෑ. නේද? අරගොල්ලෝ කියන මං නපුරුයි කියලා. මං නපුරු නෑ. දෙවියන් වහන්සේ දාලා යන නපුරුයි බයිබලයේ කියනවා. නපුරුයි. නොහැදිලිකාර නපුරු සිතක් තියන අය තමයි දාලා යන්නේ. කියන ඒ වගේ නපුරු සිතක් ඇති වෙන්න එපා. නොහැදිලිකාර නපුරු සිතක් නුඹලා අතරින් කිසිවෙකු තුල නොතිබෙන හැටියට බලා ගනින්නලා. අන්න අවවාදයක් දෙනවා. තම තමා බලා ගන්න. කොහොම වෙන්නද? නොහැදිලිකාර නපුරු සිතක් ඇති වෙන්න දෙන්න එපා. නොහැදිලිකාර විතරක් නෙමෙයි නපුරු සිත තියෙන අය තමයි යේසුස් වහන්සේව දාලා යන්නේ. ඇයි මේ සෙනඟ දාලා ගියේ නපුරු සිත? ඇයි අර සෙනඟ අච්චර හාස්කම් දැකලා දෙවියන් වහන්සේට බැන මොකක් හරි පොඩි දෙයක් වුණා මෝසෙස්ව මරන් කන්න යනවා ආරෝන්ව මරන් කන්න යනවා ඒක කරනවා දෙවියන් වහන්සේට බයිනවා මේ ඔක්කොම දේවල් කරා නපුරු සිත අච්චර හාස්කම් කළා පුදුම ලකුණු 10ක් කරලා මිසරෙන් එළියට ගෙනාවේ පොඩි දෙයක් වුණාම කියනවා ආපහු හැරලාගෙන අපි සුදු ලුණු කෑවා පිපිඤ්ඤා කෑවා රතු ලුණු කෑවා මේ මහත් ගැලවීමට වඩා මේ මහත් දෙවියන් වහන්සේ ක්‍රියාවට වඩා මිසරේ කෑවා පිපිඤ්ඤා රතු ලුණු ලොකු ලුණු සුදු ලුණු ඒවා හොඳයි කියන පටන් ගත්තා මේ මහත් ගැලවීමට වඩා මෙච්චර මහත් ගැලවීමක් අවුරුදු 400 ගාණක් අවුරුදු 430ක් අවුරුදු 430ක වහල්කම අවුරුදු 430ක් කසපහර වහල්කම දැඩි පාලනය ඒක දැන් අමතකයි. පිපිඤ්ඤා හොඳයි, රතු ලුණු හොඳයි, සුදු ලුණු හොඳයි. අඩු ගානේ හරක් මාස්, අඩු ගානේ ෆ්‍රයිඩ් රයිස්, බුරියානි. නැද්ද නුවන්? ඒ වගේ කෑමක් ගැනවත් කියපල්ලකෝ. මේ රතු ලුණු ගැන, සුදු ලුණු ගැන, පිපිඤ්ඤා ගැන කියන්නේ. නේ ෆ්‍රයිඩ් රයිස්, බුරියානි, අරවා මේවා නේද? එහෙම එකක්වත් කිව්වනම් තව ඉවසුව හැකියි. අපි සමහර තැන්වලදී ඒ නපුරු සිත, දැඩි සිත ඇති වුණාම දෙවියන් වහන්සේගේ ක්‍රියාව අපි වෙනස් විදිහට දකිනවා. දෙවියන් වහන්සේ ක්‍රියාව විවේචනය කරනවා. සමහර දේවල් හොඳයි කියන තැනට පෙළඹෙන අවස්ථාවල් තියෙනවා. දෙවියන් වහන්සේ ක්‍රියාවට වඩා, දෙවියන් වහන්සේ ප්‍රේමයට වඩා, ඒ මහත් ගැලවීමට වඩා ලෞකික දේ හොඳයි කියන තැනට මිනිස්සු වෙනවා. ඒ මහත් ගැලවීමට වඩා, ඒ කුරුසේ පූජාවට වඩා, ඒ පාපේ ලැබුණා වූ මිදීමට වඩා, ගැලවීමට වඩා, ස්වර්ගයට යනවා කියන ඒ අත්දැකීමට වඩා, ඒ මට ලැබිලා තියෙන සදාකල ජීවනයට වඩා ලෞකික දේවල්, ලෞකික කාරණා හොඳයි කියන තැනට එනවා. කවුද? දැඩි නපුරු සිත් තියන අය. මෙතන කියන නොහැදිලිකාර නපුරු සිතක් ඇති වෙන්න එපා. නොහැදිලිකාර නපුරු සිත් තියන අය තමයි
ගැලවීමට වඩා ලෞකික දේ හොඳයි කියලා හිතන්නේ. ඇයි මිනිස්සු යේසුස් වහන්සේව දාලා යන්නේ? ඇයි මිනිස්සු යේසුස් වහන්සේව දාලා යන්නේ? ලෞකික දේවල් නිසා. සමහර ගෑන් ළමයි දෙවියන් වහන්සේ දාලා යන අවස්ථාවක් මොකද්ද? විවාහය. විවාහය. හොඳ විවාහයක් කරගන්න දෙවියන් වහන්සේ දාලා යනවා. හොඳ කොල්ලෙක් හම්බුණා. කිව්ව පල්ලි යන්න එපා. මං ඔයා බඳින්න. හැබැයි පල්ලි යන්න බෑ. දැන් තීරණයක් ගන්න ඕන දෙවියන් වහන්සේද කොල්ලද? දෙවියන් වහන්සේද කොල්ලද? දෙවියන් වහන්සේද කොල්ලද? පල්ලි යන එක නවත්තලා විවාහය කරගන්නවා. දෙවියන් වහන්සේට වඩා වටින්නේ කවුද? විවාහය. තමන්ගේ බොයිෆ්‍රෙන්ඩ් ස්වාම පුරුෂයෙක් හොයාගන්න එක. පිරිමි ළමයි සමහරු පල්ලි යන එක නවත්තනවා. ඇයි? ගෑන් ළමයි නිසා. ගෑන් ළමයිගේ පැත්තෙන් කව පල්ලි යනවා නම් ක්‍රිස්තියානි නම් පල්ලි යනවා නම් දුවව දෙන්නේ නැහැ. ඒ නිසා පල්ලි යන එක නවත්තන්න සිද්ධ වෙනවා. ගෑන් ළමයි ගන්න විවාහයක් කරගන්න තරුණයෝ තරුණියෝ දෙවියන් වහන්සේව අත්හරිනවා. මේ සභාවවල තියෙන අභියෝග. මේ සභාවවල පොදුවේ හැම සභාවකටම තියෙන අභියෝගයක්. කොච්චර ගෑන් ළමයි කොච්චර පිරිමි ළමයි විවාහය කියන තැනට ආවම සභාවට නැති වෙනවා දේව රාජ්‍යයට නැතු වෙනවද? ලෞකික දේ හොඳයි කියනවා දෙවියන් වහන්සේට වඩා. සිද්දැඩිකම, නපුරුකම. ආවාද කරනවා. නුඹලා අතර නොහැදිලිකාර නපුරු සිතක් ඇති වෙන්න ඉඩ දෙන්නට එපා. එන අද උදෑසන අපි හැමෝම කල්පනා කරමු. මේ වචනය සහෝදරයනි ජීවමාන දෙවියන් වහන්සේ කෙනෙක් අහක් යන්නාව නොහැදිලිකාර නපුරු සිතක් නුඹලා අතරින් කිසිවෙකු තුල නොතිබෙන හැටියට බලා ගනිල්ලා. හැමෝම මේ බයිබල් පද ටිකක් ගහ ගන්න. ඔබට කියා ගන්න. ජීවමාන දෙවියන් වහන්සේ කෙනෙක් අහක් යන්නාව නොහැදිලිකාර නපුරු සිතක් මා අතර නේද? නොතිබෙන හැටියට බලා ගනිමි කියලා ඔක මෙනෙහි කරන්න. නපුරු සිතක් නොහැදිලිකාර නපුරු සිතක් ඇති වෙන්න ඇති නොවෙන්න වග බලා ගනිමි කියලා ලියා ගන්න. ඒ සිතුවිල්ල ඒ කල්පනාව ඔබේ හදවතේ තබා ගන්න. ඔහු පටන් ගත්තේ සිත් දැඩි කර නොගනිල්ලා. සිත් දැඩි කර නොගනිල්ලා. අපි දැඩිකමෙන් අයින් වෙමු. එවිට නොහැදිලිකාර නපුරු සිතක් අපි තුල හටගන්න ඉඩක් නැහැ. දැඩිකම් වලින් අපි අයින් වුණාම ආත්මික දැඩිකමෙන් අයින් වුණාම ආත්මික දැඩිකමට ඉඩ නොදුන්නම නොහැදිලිකාර නපුරු සිතක් අපි තුල හටගන්නේ නැහැ. අපි සිතනාම නැගිට සිටිමු. හාලෙලූයා.